ලබන මේ පළවෙනිදාට ජාත්‍යන්තර කම්කරු දිනය යෙදিলা තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ වෙනද වගේම දැවැන්ත මේ දින රැලියක් සහ පෙළපාලියක් පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. දැන් අපේ රටේ මේ දිනය ගැන කතා කරන්න ගත්තොත් සාමාන්‍යයෙන් අපි දකින මූලික අරුබුදයක් තියෙනවා. ඒ තමයි මේ දිනේ අයිතිය නැත්නම් මේ දිනේ උරුමය පිළිබඳව ගැටලුවක් මතුවලා තිනවා පහුගිය කාලේ සිටම. ඇත්තම ගත්තොත් අපි කවුරුත් දන්නවා මේ දිනේ අයිති වැඩ කරන ජනතාවට. මේක වැඩ කරන ජනතාවගේ දිනය. මේක නම් කරලා තියෙන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය කියලා. يعني ලෝකේ පුරාම වැඩ කරන ජනතාව තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කරන, තමන්ට ධෛර්ය ශක්තිය එකතු කරගන්න, තමන්ගේ සටන්කාමීත්වය විදහා දක්වන දවස් තමයි මේ දිනය කියලා කියන්නේ. ඒ වගේම මේක අයිති වමේ ව්‍යාපාරයන්ට. නමුත් දැන් අපි දන්නවා කාලයක් තිස්සේ අපේ රටේ මේ ධනේශ්වර දේශපාලන පක්ෂ මේ දිනය තමන්ගේ දේශපාලන අරමුණු සඳහා විකෘති කිරීම දිගටම කරගෙන යනවා. ඒ නිසා අපි දිගටම දකිනවා මේ රතු පාට මේ දිනවලට අමතරව අපේ රටේ කොළ පාට මේ දිනක් තියෙනවා. නිල් පාට මේ දිනක් තියෙනවා. මේ පරසමට දම් පාට මේ දිනේකුත් එන්න ඉඩකට තියෙනවා. ඒ නිසා මේ විදිහට මේ දිනේ තියෙන අර්ථය විකෘති කරලා එක දේශපාලන ධනේශ්වර දේශපාලන පක්ෂවල පටු අරමුණු වෙනුවෙන් මේ දිනේ දවස යොදා ගැනීම ඉතාමත් බරපතල අරුබුදයක් කියලා තමයි අපි දකින නිසා පළමුවෙන්ම අපි කාටත් තියෙනවා අරගලයක් සටනක් මේ දිනේ උරුමය මේ දිනේ කම්කරුපන්ති උරුමය රැක ගැනීම සඳහා. දැන් මොකද විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ දිනේ නිර්මාණය වෙච්ච කාරණු ගත්තොත් අපි දන්නවා මේ දිනේ නිර්මාණ වුණේ පාලක පන්තිට එරෙහිව කම්කරුපන්ති අයිතිවාසිකම් පැයට වැඩ දිනයක් ඉල්ලලා කරපු අරගලෙත් එක්ක. මොකද අපේ රටවල කම්කරු පන්තිය මර්ධනය කරපු දේශපාලන පක්ෂත් කම්කරු දිනය සමරනවා කියලා එදාට බොණ්ඩ දීලා කට්ටිය අරන් ඇවිල්ලා එක බජව් දානවා නැත්නම් රැස්වීම් තියෙනවා. දැන් අපි ඉතිහාසය ගත්තොත් අපේ රටේ ගත්තමත් ඔය 1980 ජූලි මාසේ 1980 ජූලි වැඩ වර්ජනයේ සමස්ත වැඩ වර්ජනයේ කුඩුපට්ටම් කරලා ලක්ෂයක් විතර රැකියාවල නිරපා දාපු එක්සත් ජාතික පක්ෂයත් මේ දිනේ තියෙනවා. කම්කරු එකතු කරගෙන. ඒ වගේම කම්කරුවන්ට අයිතිවාසිකම් ලබා නොදීපු කම්කරු මර්ධනය කරපු ශ්‍රී ලංකා දස් පක්ෂය මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායම ඒගොල්ලොත් මේ දිනේ තියෙනවා කට්ටියට බොන්න දීලා ගෙනල්ලා. ඊළඟට මෑත කාලේ ගත්තමත් අපි දැක්කම හැම ආණ්ඩුවක්ම කම්කරු පන්තිට අයිතිවාසිකම් ලබා දෙනවා වෙනුවට ඒවා කප්පාදු කරමින් යන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් කම්කරු පන්තියේ වැඩ කරන ජනතාව ඉතාමත් අමාරුවෙන් දිනාගත්තු අයිතිවාසිකම තමයි විශ්‍රාම වැටුප. සේවක විශ්‍රාම වැටුප. දැන් පහුගිය කාලෙම තිස්සේම මේක අහෝසි කිරීම උත්සාහයක් තිබ්බා. දැන් මේ ආණ්ඩුව අලුතෙන් රාජ්‍ය සේවයට යන අයට පැරණි විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි වෙන විදිහට නීතිය ගෙනල්ලා විශ්‍රාම වැටුප් ක්‍රමය කප්පාදු ලක් කරලා තියෙනවා. ඒ වගේම සේවක අර්සාද කරමුදල් කොල්ල ගන්න උත්සාහ කරන පිල්ලි ගන්න උත්සාහ කරන උත්සාහයෙන් දිගටම තියෙනවා. කම්කරු පන්තියේ පැයටේ වැඩ දිනේ වෙනස් කරන්න කම්කරුවන්ට නැත්නම් වැඩ කරන ජනතාව ආරක්ෂා වීම සඳහා තියෙන නීති රීති වෙනස් කරන වගේ උත්සාහයන් දිගට තියෙනවා. ඒවා මේ දක්වා වුණත් කරගන්න බැරුව තියෙන්නේ වැඩ කරන ජනතාව විසින් කරන මැදිහත් වීමක් අරගලයක් නිසා. ඒසා අපිට දකින්න දේ තමයි කම්කරුවන් ඉල්ලපු වෙලාවේ ඒක මර්ධනය කරපු මේ වෙලාවෙත් කම්කරු පන්ති අයිතිවාසිකම් ලබා නොදෙන සහ දිනාගත්තු අයිතිවාසිකම් පවා කප්පාදු ගන්න උත්සාහ කරන ධනේශ්වර පන්ති පක්ෂවලට මේ දිනේ සැමරීමේ කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ කියලා තමයි හිතන්නේ. නිසා එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා පක්ෂයට මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ දිනේ සමරන්න කිසිම සදාචාර අයිතියක් නැහැ. මේ දිනේ කොළ පාට නිල් පාට කොඩි දාගෙන සමරන්න අයිතියක් නැහැ. මේ දිනේ අයිතිය තියෙන්නේ වමේ ව්‍යාපාරයන් සහ වැඩ කරන ජනතාවට. ඔය හේතුව තමයි දැන් අපි හිතනවා මේ දිනේ සමරන සමහර ওই පක්ෂ සහ ඒවට එන කවුරුවක්වත් මේ දිනේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව එන්නේ. සමහරව ඇත්ත ගත්තොත් ওই පක්ෂ වලින් ගෙන්නේ බොන්න දීලා ගෙන්නේ කොළඹ නිකන් රවුමක් ගහලා යන්න බජව් දාලා යන්න. නමුත් මේ දිනේ කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේ දින නිර්මාණය වෙන්නේම වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සඳහා කරපු අරගලයක ප්‍රතිඵලයක් හැටියට. ඉතින් අපි මේක කෙටියෙන්ම කිව්වොත් එහෙම 19 වෙනි සියවසේ අග වෙනකොට 1800 ගණන් වල අග වෙනකොට ලෝකයේම වැඩ කරන ජනතාව ෆැක්ටරි වල කර්මාන්තශාලා වැඩ කරා. ඒගොල්ලන්ට විශාල දිගු වැඩ දිනයක් තිබ්බා. බොහෝ දෙනා පැය 12ක 14ක 16ක වැඩ දිනයක් තිබ්බා. ඒ වගේම අයිතිවාසිකම් කිසිවක් තිබුණේ නැහැ. සෞඛ්‍ය පහසුකම් කිසිවක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ කාලේ තිබිච්ච වෘත්ති සමිතිය අතර මතයක් තිබ්බා කම්කරු පන්තියට නිශ්චිත වැඩ දිනයක් දිනා ගැනීම අත්‍යවශ්‍යයි කියලා. ඒකට දිගින් ඉල්ලීම් කරමින් ගියා. ඒක එක මොහොතක තමයි ඇමරිකා එක්සත් ජනපදයේ තිබිච්ච සමිති ගණනාවක් එකතු වෙලා චිකාගෝ වල
පැය 8ක වැඩ දිනයක් සඳහා වෙච්ච උද්ඝෝෂණයක් කරන්න. එතකොට ඒක සිද්ධ වෙන්නේ 1886 මැයි 1 වෙනිදා තමයි මේ උද්ඝෝෂණය කරන්නේ. එතකොට 1886 කියන්නේ මේට අවුරුදු 132කට කලින් චිකාගෝ වල වැඩ කරන ජනතාව විශාල ප්‍රමාණයක් පැය 8ක වැඩ දිනයක් සහතික කරගන්න අරගලයක් උද්ඝෝෂණයක් කරනවා. ඒ අරගලයට එවකට පාලක කණ්ඩායම් පොලිස් දාලා මර්ධනය කරනවා. ඊට පස්සේ ඔවුන් ඒ තමන්ගේ අරගලයේ මර්ධනය කිරීමට එරෙහිව නැවත මැයි මාසෙම 4 වෙනිදා නැවත උද්ඝෝෂණයක් යනවා. ඒ උද්ඝෝෂණයේ ගැටුමක් මතුවෙනවා. පොලිසිය වෙඩි තියනවා. කම්කරු රැසක් මේ යනවා. ඊට පස්සේ ඒ ගැටුම පදනම් කරගෙන කම්කරු නායකයෝ 8 දෙනෙක්ව නඩුවහල එල්ලලා මරනවා. ඉතින් මෙන්න මේ සිද්ධියත් එක්ක සිද්ධියෙන් පස්සේ තමයි ඊට පස්සේ 1889 අවුරුද්දේ මේ මැයි දිනය සඳහා පාදක වෙච්ච සිද්ධ වෙන්නේ 1889 අවුරුද්දේ ලෝකේ තිබුණා මේ සංවිධානයක් සමාජවාදී පක්ෂවල කොමියුනිස්ට් පක්ෂවල සංවිධානයක් ඒකට අපි කිව්වේ දෙවෙනි ජාත්‍යන්තරය කියලා. මේ දෙවෙනි ජාත්‍යන්තරය තමයි තීන්දුවක් ගන්න පැරිසියේ රැස් වෙච්ච ඒගොල්ලන්ගේ සමුළුවේදී මේ මැයි 1 වෙනිදා ලෝකයේම කම්කරු පන්තිය විසින් මේ තමන්ගේ සටන්කාමීත්වය සමරන දිනය බවට පත් කරගන්න ඕන කියලා. ඒ නිසා මේ දිනේ නිර්මාණය වෙන්නේ කම්කරුන්ගේ අරගලයක් පදනම් කරගෙන පැටේ වැඩ දිනේ දිනාගෙන අරගලය පදනම් කරගෙන ඊට පස්සේ මේක දිනයක් ලෙස ප්‍රකාශයටපත් කරන්නේ දෙවන ජාත්‍යන්තරය. ඒක සමාජවාදී පක්ෂවල කොමියුනිස්ට් පක්ෂවල ජාත්‍යන්තරය. ඒ නිසා තමයි අපි කිව්වේ මේක කම්කරුවන්ට සහ වමට අයිති එකක්. මොකද මේ දිනේ ප්‍රකාශයටපත් කරන වමේ ව්‍යාපාරය. ජාත්‍යන්තර වමේ ව්‍යාපාරය විසින්. ඒකෙන් පස්සේ තමයි අපිට මේ දිනේ කියන එක ඉස්සරහට එන්නේ. ඊට පස්සේ රතු කොඩි ගෙනියන්නේ ඇයි? කම්කරු. දැන් හේමාකට්ට කියන්නේ 1886 මැයි මාසේ 1 වෙනිදා හේමාකට්ට චතුරස්‍රයේ පෙළපාලේ කියපු කම්කරු අරගෙන ගිය සුදු පාට කොඩි. රතු කොඩි තිබුණ නැහැ ඒ කාලේ. සාමයේ සංකේතේ. හැබැයි පොලිසිය වෙඩි තියලා 4 වෙනිදා ඉම්පෙකට ඊට පස්සේ විශාල පිරිසක් මැරිලා රුධිරේ ගල්ලා මේ ගෙනිච්ච සුදු කොඩි සියල්ල රතු වුණා. ඊන් පස්සේ තමයි කම්කරු පන්තියේ වර්ණය බවටපත් වුණේ රතු කොඩි. ඊට පස්සේ ඕන ඊට පස්සේ පෙළපාලේ ගියා මේ ලේ වලින් පෙඟිච්ච කොඩි අරගෙන. සමේ රතු පාට කියන එකත් ඇවිල්ලා තින්නේ දේශපාලන පක්ෂවල පාටක් හැටියට නෙවෙයි කම්කරුන්ගේ රුධිරයේ පාට හැටියට. ඉතින් මේ කිසි ඉතිහාසයක් නොදන්නා සමහර දේශපාලන පක්ෂ මේ දිනෙත් තමන්ගේ පටු අරමුණට පාවිච්චි කරගන්න යන නිසා අපි දකිනවා අපි කම්කරු පන්ති ව්‍යාපාරයෙන් අපේ රටේ වැඩ කරන තැන ඉල්ලා සිටින්නේ මේ දිනය සමරන්න ඕන සටන්කාමී එකක් හැටියට. නමුත් මේ දිනය විකෘති කරන්න මේ දිනේ තමන්ගේ වෙන බජෝබෝට පත් කර ගැනීම සඳහා ධනේශ්වර පක්ෂවලට ඉඩ තියන්න එපා කියන ඉල්ලීම අපෙන් තියෙන නිසා මේ දිනේ ඒක ගෞරවයේ සහිතව පැවැත්විය යුතු තියෙනවා. ලංකාවේ ගත්තොත් මම හිතන්නේ තමන්සලා කවුරුත් දන්නවා ලංකාවේ මේ දිනේ සැමරීමේදී මේ දිනේට ඕන කරන සටන්කාමීත්වය ගෞරවය සහ විනය සහිතව මේ දිනේ සමරන සම්ප්‍රදාය ඇති කරේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ ජනතා විමුක්ති පෙරමුණ තමයි පහුගිය කාලෙත් තිස්සේම මුළු ඉතිහාසය පුරාම ඊටම සටන්කාමී මේ දිනයක් ඒ වගේම විනයගරුක මේ දිනයක් අලංකාර මේ දිනයක් කම්කරු පන්ති අයිතිවාසිකම් සඳහා හඬ නගන මේ දිනයක් පවත්වන්න කටයුතු කරේ ජනතා විමුක්ති පෙරමුණ නිසා අපි දිගටම ඒ ගෞරවයේ මේ දිනේ ගෞරවයේ රැකලා තියෙනවා. ඒකට අනුව අපි මේ පාරත් දැවැන්ත මේ දින පෙළපාලියක් රැලියක් පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ පාර මතෙන් තමුන්වස්ලා කවුරුත් දන්නවා කිසියම් අපිට පුංචි බාධාවකුත් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ දිනේ දවසට වෙසක් උත්සවයේ ඉදලා තියෙනවා. වෙසක් සතියේ ඉදලා තියෙනවා. එතකොට නමුත් ඒක නිසා මේ දින වෙනස් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මේ දිනේ 1 වෙනිදා ඒක මාරු කරන්න බෑ වෙන දිනයකට. මේ දිනේ 1 වෙනිදාම තමයි. නමුත් අපේ රටේ දැන් වෙසක් සතියේ ඉදලා තියෙන නිසා අපි කල්පනා කරලා බැලුවම මේ දිනේ පැවැත්වීමේදී කොළඹ මේ දිනේ පැවැත්වීමේදී අපිට කිසියම් බාධාවක් තියෙනවා. ඒකට හේතුව තමයි වෙසක් සතියේ තියෙනකොට අපි කවුරුත් දන්නවා තොරන් තියෙනවා, කූඩු තියෙනවා, සැරසිලි තියෙනවා, ඒ වගේ උත්සව ගතියක් තියෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණේ මේ දින රැළිය සහ පෙළපාලියට මෙවර අති විශාල පිරිසක් සහභාගී වෙනවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. එහෙම පිරිස සහභාගී කරගන්න අපි සැලසුම් කරලා තියෙනවා. දැන් ගියවර මේ දිනේ ගත්තමත් ජනතා විමුක්ති පෙරමුණේ ගිය අවුරුද්දේ 2017 පවත්වපු මේ දිනේට 50000කට වැඩි පිරිසක් සම්බන්ධ වුණා. විශාල පිරිසක්. ඉතින් අපි විශ්වාස කරනවා මේ පාර ඊට වඩා වැඩි පිරිසක් අනිවාර්යෙන් එනවා. අපි එහෙම ගේන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට එවැනි විශාල පිරිසක් කොළඹට ඇවිල්ලා විශාල බස් ප්‍රමාණයක් ඇවිල්ලා වෙසක් උත්සවයේ අතරතුර මේ දිනේ කරන්න ගියාම අපිට මේක සංවිධානය කර ගැනීමට සහ මේ දිනේ පැවැත්වීමට කිසියම් අපහසුතාවක් තියෙනවා කියලා තමයි අපි දකින්නේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට සිද්ධ වෙලා තියෙනවා කිසියම් මේ පිළිබඳව වෙනස් ක්‍රමයක් අනුගමනය කරන්න. කොහොමනත් අපි මේ පළවෙනිද මේ දිනේ පවත්වන එක නතර කරන්නේ නැහැ. අපි ගිය අවුරුද්දෙත් ඔබ දන්නවා මේ දින දෙකක් තිබ්බා. එක
එකක් මේ මාසේ 30 යාපනයේ මේ දිනයක් තිබ්බා. ඊට පස්සේ පළවෙනිදා කොළඹ මේ දිනයක් තිබ්බා. ඒ නිසා මේවර අපි මේ පළවෙනිදා යාපනයේ මේ දිනේ තියන්න සැලසුම් කරලා තියෙන නිසා අපි මේ පළවෙනිදා මේ දිනේ අපි යාපනයේ පවත්වනවා. නිසා මේ පළවෙනිදා අපි මේ දින නොතිය ඉන්නේ. යාපනයේ මේ දිනයක් තියෙනවා. මේ පෙළපාලියක් සරැලියක් තියෙනවා. ඊළඟට අපේ ඉන් පස්සේ අපි කොළඹ තියෙන අපේ මේ දින රැළිය සහ පෙළපාලිය අපි 7 වෙනිදා පවත්වන්න තීරණය කළා තියෙනවා. එතකොට අපේ මේ 7 වෙනිදා කොළඹදී පවත්වන මේ දින රැළිය සහ පෙළපාලිය අපේ රැළිය පවත්වන්නේ අපි කලින් වගේම කොළඹ BRC පිටියේදී. අපි පෙළපාලිය මේවර බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ කරන්න අපි සූදානම් කරලා තියෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ මේ මාසේ පළවෙනිදා කම්කරු දිනේ පවත්වන මේ දින රැළිය සහ පෙළපාලිය යාපන නගරදී පවත්වන අපේ පක්ෂීය නායකයෝ සියලු දෙනා සහ විශාල පිරිසක සහභාගීත්වයෙන් ඊළඟට අපි ඒ වගේම කොළඹදී සැලසුම් කරපු මේ දින රැළිය සහ පෙළපාලිය කොළඹ පවත්වන එක 7 වෙනිදා පවත්වන අපි තීන්දුව කරා. ඒකට විශාල පිරිසක් සහභාගී වීමතෝ තියෙන නිසා අපි අලංකාර සරංකාමී ඊටාම කම්කරු පන්ති අයිතිවාසිකම් ආරක්ෂා කරගැහැකි බලයක් නිර්මාණය කරගෙන වරමුණු කරගත්තු මේ දින රැළියක් සහ පෙළපාලියක් පවත්වන්න තීන්දුව කරලා තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ පාර අපි මේ දිනේ තියන්න යන වෙලාව කියලා කියන්නේ අපේ රටේ වැඩ කරන ජනතාවට දුෂ්කරතා ගණනාවක් ඇති වෙච්ච වෙලාවක්. ඒක පැත්තට ගත්තොත් ආණ්ඩුවගෙන මේ බදු පනත් නිසා බදු බර අලුතෙන් පැටවෙමින් යන වෙලාවක්. වැටුපට පවා බදු වදින පටන් ගත්ත වෙලාවක්. ඒ වගේම අනිත් පැත්තෙන් ආණ්ඩුව ලෝක බැංකුව මූල්‍ය අරමුදල ඒවායේ උපදෙස් එක්ක කරන සමහර අනපනත් විසින් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කිරීමට උත්සාහ කරමින් ඉන්න වෙලාවක්. ඒ වගේම දැන් අලුතෙන් ගෙන ඔය ප්‍රපාතන සහ ප්‍රතිතෝලන පනත වගේ ඒවා විසින් අපේ රටේ දේශීය නිෂ්පාදන බිඳ වැටීමට හේතුකාරක වෙන නීති රීති ගෙන වෙලාවක් නිසා වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා වෙච්ච දෙවැන්ත ව්‍යාපාරික අවස්ථා මතුවලා තියෙනවා. අනිත් පැත්තෙන් අපි කවුරුත් දන්නවා මේ මොහොත වෙනකොට අපේ රටේ දේශපාලනයේ විශාලයෙන් පිරිහිලා තියෙනවා. ආණ්ඩුව තවදුරටත් කරගෙන යන්න බැරි මට්ටමට වැටලා තියෙනවා. අවුල් ආණ්ඩුව දිනපතා අවුල් වෙමින් යනවා. නිසා ඒ අවුල තුල අපේ රටේ වැඩ කරන ජනතාවට වගේම සාමාන්‍ය ජනතාවටත් තමන්ගේ අයිතිවාසිකම් සියල්ල අහිමි වෙන වෙලාවක තමයි ජීවත් වෙන්නේ. දැන් අපි මේ කතා කරන වෙලාව අපේ රටේ උත්සව වෙලාවක සිංහල දෙමළ අලුත් අවුරුද්ද තියෙනවා. නමුත් ඒ ගත්තමත් ඒ සඳහා මිනිසුන්ට ලැබිය යුතු සහන කිසිවක් ලැබිලා නැහැ. අවුරුදු උත්සව කාලයක බඩු මිල ටිකක් අඩුවට ලබා දීම සඳහා ආණ්ඩුව පියවර ගත යුතු එහෙම එකක් වෙලා නැහැ. ඒ නිසා ආණ්ඩුවක් රටේ නැහැ වගේ තියෙන්නේ. හැම කෙනාම තම තමන්ගේ බල අරමුණු වෙනුවෙන් කටයුතු කරන රටේ පොදු අනාගතය පොදු අරමුණු ජනතාව පිළිබඳ අමතක කරපු වෙලාවක් මේක. ඒ නිසා මෙවර අපි හිතනවා අපේ රටේ වැඩ කරන ජනතාවට වගකීම් කීපයක් තියෙනවා. එකක් තමයි මේ ධනපති ආණ්ඩුව විසින් විශේෂයෙන්ම නව ලිබරල් වාදී ධනවාදී ඇතුළත වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් යන්නේ විදේශ ආයෝජන වලට ඕන විදියට සහ ප්‍රාග්ධන හිමියන්ට ඕන විදියට. ඒ නිසා කප්පාදු කරමින් යන තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ සටනක් වැඩ කරන ජනතාවට තියෙනවා. පොදු ජනතාවටත් තියෙනවා. ඒ වගේම තමන්ට ජීවන මාර්ගයේ තමන්ගේ වීදම සරල වැඩුපක් ලබා ගැනීමේ අරගලයේ වැඩ කරන ජනතාව ඉස්සරහ තියෙනවා. තමන්ට දිනාගත යුතු අයිතිවාසිකම් රසක් තියෙනවා. ඒ අරගලයේ වැඩ කරන ජනතාව ඉස්සරහ තියෙනවා. ඒ විතරක්මදී අපි විශ්වාස කරනවා වැඩ කරන ජනතාව පාලක පන්තිය බවට පත් විය යුතුව තියෙනවා. වැඩ කරන ජනතාව මූලික කරගත්තු ආණ්ඩුවක් දැන් අපට අවශ්‍යයි. රටට අවශ්‍යයි. අපේ රටේ මේ සම්ප්‍රදායික අවුරුදු 70ක ධනේශ්වර පාලනය දැන් ඔප්පු කරලා තියෙනවා. තවදුරටත් මේ රට අඟලක්වත් ඉස්සරහට ගෙන යන්න උන්ට බෑ කියලා. උන් රට ප්‍රපාතේ කර ඇදගෙන යමින් ඉන්නේ. නිසා අපේ රට වෙනස් කරලා වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීමේදී අපි උදාහරණයක් ගත්තොත් එහෙම සමාජ සාධාරණත්වයේ තියෙන ආර්ථික සමානතාවයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ජාතික සමගියේ තියෙන අලුත් සමාජයක් අපට අවශ්‍යයි. ඒ සමාජයක් නිර්මාණය කර ගැනීමේදීත් වැඩ කරන ජනතාවට කම්කරු පන්තියේ ප්‍රමුඛ වැඩ කරන ජනතාවට විශාල කාර්යභාරයක් තියෙනවා. නිසා අපි හිතමු මේ දිනේදී ඒ කාර්යභාරය පිළිබඳව සිහිපත් කරමින් වැඩ කරන ජනතාව නව සමාජයක් නිර්මාණය කිරීමේ පෙරගමන් කරුවන් බවට පත් කරගන්න ඒකේ දෙවෙන්තම ශක්තිමත් බලවේගයක් බවට පත් කරගැනීම අරමුණු කරගත්තු මේ දිනයක් සහ පෙළපාලියක් පවත්වන්න තමයි අපි සූදානම් වෙලා තියෙන්නේ. ඒ නිසා මේසර අපේ මේ දිනේ තේමාව අපි සකස් කරලා තියෙන්නේ සමාජ සාධාරණත්වය ජාතික සමගිය ගොඩනගන ජනතාවාදී පාලනයක්. ඒක තමයි අපේ තේමාව.
සමාජ සාධාරණත්වය ජාතික සමගිය ගොඩනගන ජනතාවාදී පාලනයක් සමාජ සාධාරණත්වයේ තියෙන ජාතික සමගිය තියෙන ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීම සඳහා වැඩ කරන ජනතාව ඇතුළු අපේ පීඩාවට පත් ජනතාව පෙළ ගැස්වීම ඔවුන් සූදානම් කිරීම තමයි අපේ මේ දිනේ අරමුණ බවට පත් වෙන්නේ. ඒ නිසා අපි අපේ රටේ වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සීලුම වැඩ කරන ජනතාවගෙන් මෙවර මේ දිනේ කෙලසන ධනේශ්වර පක්ෂ පිටුපස යන්න එපා. ඔවුන්ට මේ දිනේ අරමුණු මේ දිනේ ගරුත්වය කෙලසීමට දෙන්න එපා කියන එක අපි දකිනවා දැනටමත් ඒ පක්ෂ මේ දිනේදී පල්ලම් බැහැලා තියෙනවා කියලා නම් පේන්නේ. දැනට තියෙන තොරතුරු අනුව ගත්තොත් මහින්ද රාජපක්ෂ කණ්ඩායම කොළඹ මේ දින කරන්නේ කොළඹ පිට යන කතාවක් තියෙනවා. කොළඹ ඇත්තරලා ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයත් මේ දින පෙළපාලි නවත්තලා රැස්වීමක් විතරක් කරනවා කියලා දැන් කතා කරමින් ඉන්නවා. මම හිතන්නේ පෙළපාලි කරන්න බෑ ඒගොල්ලන්ට. රැස්වීමක් වුණත් කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්න මතුවලා තියෙනවා. ශ්‍රී ලංකන් පක්ෂය මොකද්ද කරන්න කියලා තාම කවුරක්වත් දන්නේ නැහැ. නිසා මේගොල්ලන්ට මේ වෙනකොටත් මේ ඒගොල්ලන්ගේ අරබුද විසින් ජනතාව ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කිරීම විසින් මේ දිනවල කලින් කරපු රැවටීම කරගන්න බැරි මට්ටමකට පත් වෙලා තිනවා. අපි හිතනවා ඒක වැඩ කරන ජනතාවගේ පැත්තෙන් ගත්ත ජයග්‍රහණයක් කියලා. ඒ නිසා අපි වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා වැඩ කරන ජනතාවගේ පීඩාවට පත් ජනතාවගේ පොදු ජනතාවගේ අයිතිවාසිකම් නියෝජනය කරන ඇත්ත මේ දින රැළිය සහ පෙළපාලිය පවත්වන්නේ ජනතා විමුක්ති පෙරමුණ. දැවැන්තම මේ දින රැළිය සහ පෙළපාලිය පවත්වන ජනතා විමුක්ති පෙරමුණ. සටන්කාමී සහ විනය ගරුකම මේ දින පෙළපාලිය සහ රැළිය පවත්වන ජනතා විමුක්ති පෙරමුණ නිසා ජනතා විමුක්ති පෙරමුණේ මේ දින රැළිය පෙළපාලිය වට එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම ඒකෙදි පළවෙනිදා අපි මේ දින දවසේ යාපනයේ දෙවන්ත මේ දින රැළියක් සහ පෙළපාලියක් තියෙනවා. ඒක සාර්ථක කරගන්න එකතු වෙන්න කියන එකයි. ඒ වගේම 7 වෙනිදා කොළඹදී අපේ පවත්වන මේ දිනේ සහ මේ දින රැළිය සහ පෙළපාලිය තියෙනවා. ඒකටත් එකතු වෙන්න කියන එක අපි වැඩ කරන ජනතාව ඇතුළු අපේ රටේ පීඩාවට පත් ජනතාවන් ඉල්ලා සිටිනවා. රටේ ජාතික ආගමික තියෙන අවස්ථාවකදී මේ පළවෙනිදා කොළඹ බහැරවාදී මේ දිනේ ප්‍රතික්ෂේප ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා හිතනවා. දැන් රටේ ජාතික ආගමික උත්සවයක් තියෙද්දි මේ දිනේ බාධාවක් වෙන්නේ උත්සවයේ බරපතල පවත්වන තැන්වලදී. මේ දිනේ කියලා කියන්නේ අපේ රටේ ලෝකේ වැඩ කරන ජනතාව දිනාගත්තු දිනයක්. නිසා මේ දිනේ වෙනස් කරන්න කාටවත් අයිතියක් නැහැ. නිසා ආණ්ඩුවත් මේ දිනේ වෙනස් කරලා නැහැ. කොළඹ මේ දිනේ සමරන බැරි නිසා වෙන දිනයක් දීලා තියෙනවා. ඒ නිසා තමයි අපි කල්පනා අපි හරනම් කොළඹ මේ දිනේ තියන්න ඕන. නමුත් කොළඹ මේ දිනේ තියන්න අපටත් බාධාවක් තියෙනවා උත්සවක තියෙන නිසා. ඒ වගේම තමයි මේ දිනේ අපි තිබ්බොත් කොළඹ වෙසක් සමරුමට එන අයට බාධාවක් තියෙනවා. නිසා අපි කොළඹ මේ දිනේ තියන්න නැතුව අපි යාපනයේ මේ දිනක් තියෙනවා. යාපනයේ මේ දිනේ තියෙන එක කාටවත් වෙසක් උත්සව වලට බාධා වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තම ඒක කම්කරු දිනේ සමරන්න ඕන එක තියෙනවා. නිසා ඒක සිද්ධ වෙන නිසා අපි යාපනයේ අපි ගිය පාරක් තිබ්බ එකක් මේ පාර නිසා පළවෙනිද අපි යාපනයේ මේ දිනේ කරනවා. දැන් ඔය මේ දිනේ සහ රැලි සහ පෙළපාලි සක්පොයිදා කියන්නේ බයිදේ ඉලිමතේ ප්‍රතිකායක මහානායක ස්වාමීන් වහන්සේ. ඔව්. ඒකනේ මුතුමල්ලා ස්වාමීන් වහන්සේ කියන එක නෑ ස්වාමීන් වහන්සේලා ඉල්ලීමක් කරලා තිබුණේ නෑ අපිට අපි ගාව තියෙන මේ පුලියුම මේ පෙළපාලි පවත්වන්න එපා කියලා. එතුමාලා තමයි වෙසක් එකට වෙසක් සතියක් තියෙන නිසා වෙසක් උත්සවයක් තියෙනවා. ඒකට බාධා නොවන ලෙස මේ කටයුතු කරන්න කියලා. ඉතින් අපි හිතනවා යාපනයේ මේ දිනේ පැවැත්වුවම කිසිවට බාධාවක් නැහැ. නිසා අපි යාපනයේ බාධාවක් කරනවා. කවුරක්වත් මේ දින තියන්න එපා කියලා ඉල්ලීමක් කරලත් නැහැ. මේ දින තහනම් කරලත් නැහැ. එහෙම ඉල්ලන්න අයිතියකුත් නැහැ. එහෙම ඉල්ලන්න අයිතියකුත් නැහැ. තහනම් කරන්න අයිතියකුත් නැහැ. අපි කාටවත් අයිතියක් නැහැ නේ වෙසක් දිනේ තියන්න එපා කියලා ඉල්ලන්න. ඒ වගේ තමයි මේ දිනෙත් එහෙම තියන්න එපා කියලා ඉල්ලන්න අයිතියක් නැහැ. නමුත් මහානායක හමුදුගේ ලියුම අපි දකින්න සාධාරණයි. මොකද වෙසක් දවසේ වෙන පෙළපාලි වගේ තිබුණාට පස්සේ ඒකට බාධාවක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක බාධාව සිද්ධ වෙන්නේ වෙසක් උත්සව තියෙන තැන්වලදී. මේ දිනේ තියන්න එපා කියලා කවුරක්වත් ඉල්ලීමක් නැහැ. ආණ්ඩුව ඉල්ලලත් නැහැ. මහානායක හමුදුව ඉල්ලලත් නැහැ. වෙසක් උත්සවයට බාධා නොවන තාල තියන්න කියලා තමයි තියෙන්නේ. නිසා අපි හිතනවා යාපනයේ අපි මේ දිනේ තියන්නේ වෙසක් උත්සවයට කිසි බාධාවක් නැහැ. මොකද මෙහෙ වුණත් අපිට ඔය 150 200ක් එකතුවක් තියෙනවා නම් බාධා වෙන්නේ නැහැ. කොළඹත් තියන්න පුළුවන් මේ දිනයක් බාධා වෙන්නේ නැතුව හැබැයි ඒකට 1000ක් වගේ තමයි එකතු ගන්න වෙන්නේ. නමුත් අපි එහෙම නේ අපි නිකන් ගත්තොත් මේ සැරේ අපි හිතන විශාල පිරිසක් කියලා 50000ක් නු පිරිසක් එනවා. අපි හිතන්නේ මේ දෙගුණයක් කරන්න කියලා. එවැනි පිරිසක් එක්ක කොළඹ මේ දිනයක් කරන්න බෑ. ඒකට අපි දෙගොල්ලන්ටම බාධායි. ඒ නිසා තමයි අපි යාපනයට යන්නේ. ඒක මහානායක හමුදුරුවන්ගේ ඉල්ලීම හරි ඒ සම්බන්ධ ගැටීමක් නැහැ කියලා අපි හිතන්නේ. දැන් ඔබතුමා කියනවා මේ සංජාතික පක්ෂයේ වෙන අදහස් පක්ෂයේ මහාශිපේට සදාචාරාත්මක අයිතියක් නැහැ මේ සමරන්නේ. ඔබතුමාලට තියෙන අයිතිය. අපි වමේ ව්‍යාපාරේ අපි ධනේශ්වර පන්ති පක්ෂයක් නෙවෙයි.
ලංකාවේ ලොකුම වැඩ ජනතාව සංවිධානක වෘත්ති සමිති ව්‍යාපාර තියෙනවා අපිට. එතකොට මම කලිනුත් කිව්වා වමේ මේ මැයි දිනය නිර්මාණය වෙන්නේ කම්කරු අරගලයක් එක්ක. මැයි දිනේ ලෙස පවත්වන කියලා ඉල්ලන්නේ වමේ ව්‍යාපාරය. නිසා මැයි දිනේ උරුමේ තියෙන්නේ වැඩ කරන ජනතාවට සහ වමේ ව්‍යාපාරයට. මොනවද කරලා තියෙන්නේ කම්කරු පන්තියේ? ජනතා විමුක්ති පෙරමුණ සහ අපේ රටේ වමේ ව්‍යාපාර තමයි කම්කරු පන්තිය ලෙස මේ රටේ කවුරු හරි මොනවාක් භුක්ති විඳිනවා නම් ඒක අරගෙන තියෙන්නේ. අපිට කියන්න පුළුවන් තමුන්නාන්සලාට කාට හරි කෙනෙකුට කම්කරු ඉල්ලන්න නැතුව මොනවා දීපු දෙයක් තියෙනවා නම් ධනපති ආණ්ඩුව. ඒ මොකක්වත් දීලා නැහැ. අපේ රටේ මේ දිනේ නියෝජන දවසක් බාරපත් කරන්නේත් අපේ රටේ වැඩ කරන ජනතාවගේ ඉල්ලීමක් එක්කෙන්. අපේ රටේ වැඩ කරන ජනතාවට වැටුප් වැඩි කරගත්තා නම් ඒ වැඩි කරන් තියෙන්නේ අපි දෙවන්ත අරගල කරලා සටන් කරලා. රුපියල් 10000 ගත්තෙත් අපි. රුපියල් 10000 ගත්තෙත්. ඔව් ඒවා අපි දිනා දීපුවා. මෑත කාලේ උදාහරණ ගත්තොත් එහෙම ඔය දින 100 ආණ්ඩුව තියෙනකොට අපේ රටේ වැඩ කරන ජනතාව රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් ගත්තා. ඒ වැටුප් වැඩිවීම දිනා දුන්නේ අපි කවුරුත් මැදිහත් වෙලා ඒ සඳහා වෙච්ච සරම් පාටේ ඉදිරිපත් කරේ අපේ වෘත්ති සමිති ව්‍යාපාරය. ඊළඟට අපේ රටේ මෑත කාලේ විදුලි බල මණ්ඩලයේ හිටියා වැඩ කරා සේවක කණ්ඩායමක් ඒගොල්ලෝ ඉස්තර කරන්නේ නැතුව මෑන් පවර් කියන එකෙන් අරගෙන. එතකොට ඒ අයව ඉස්තර කරන්න කියලා අර්ගලයක් කරලා 6000 ගණක් නේ. 6000කට වැඩි ප්‍රමාණයක් ඉස්තර කර දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙලා අපේ වෘත්ති සමිතිය. එහෙම ගත්තොත් එහෙම මේ රටේ වැඩ කරන ජනතාවට අපි මැදිහත් වෙලා දිනාපු දේවල් ගොඩක් තියෙනවා. නමුත් ඔක ප්‍රශ්න අහනවා අපේ නෙවෙයි. අහන්නේ ආණ්ඩුවේ පැත්තෙන් මේ ආණ්ඩු කරපු අය කම්කරු පන්තිය සූරා කෑවේ ඒගොල්ලන්ගෙන් වැඩ ගත්තා. ඒගොල්ලෝ මොකද කරේ කියලා අහුවොත් එහෙම මම හිතන්නේ කියන්න උත්තරයක් නැති වෙයි කියලා. මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ තියෙන මේ පසුගිය මැතිවරණයේ දිනපු අයට විතර දිනපු අයට ප්‍රාදේශීය සභා සංවර්ධනය කරන්න ආණ්ඩුවේ සල්ලි දෙන්නේ නැහැ කියනවා. ඒකට ආණ්ඩුවක් දෙන්නේ නැත්නම් මැතිවරණේ ජනතාවගේ මතය ප්‍රකාශ කරන්නත් බැරි නම් ප්‍රාදේශීය සභා වලට සංවර්ධන සල්ලි දෙන්නේ නැතයි කියන අදහස. ප්‍රධාන දෙය මම හිතන්නේ අමරවීර මහත්තයාට එහෙම තීන්දුවක් ගන්න බෑනේ. අමරවීර මහත්තයලා ආණ්ඩුව ඉන්නව නැති කියලා දැන් තීන්දුව කරන්න බැරුව මට්ටම ඉන්න නිසා අමරවීර මහත්තයාට ඕන තාලට මම හිතන්නේ ඒක කරන්න බෑ. මේ නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව පළාත් පාලන ආයතන මුදල් වෙන් වෙනවා. ඉතින් පළාත් පාලන ආණ්ඩුවේ පළාත් පාලන ආයතන ආණ්ඩු පිටවල තියෙනවා. ඉතින් ඒ පළාත් පාලන ආයතන සමත් වෙන්න ඕන. ඒ මුදල් පළාත් පාලන ආයතනයේ හැමතැනටම ගැළපෙන තාලට යොදවන්න. එහෙම නැතුනොත් ඒ වෙන සභාපතිලාට ඉක්මනින් ගෙදර යන්න වෙයි. මොකද දැන් කලින් වගේ නෙවෙයි. නැත්නම් ඒ සභාපතිලටයි මන්ත්‍රීලටයි ආණ්ඩුවට විරුද්ධව සටනක් අරගලයකුත් කරන්න ඒ පළාත් පාලන ආයතන වල ප්‍රතිපාදන දෙන්න කියලා. ඒ වගේම මේ ප්‍රදේශවල යම් ආදායමක් ඒ ආයතන මගින් ලබා ගන්නවා. ඒක ආණ්ඩුවට නතර කරන්නත් බෑ අනපනත් වලට අනුව. මහින්ද අමරවීර කියපු කිසි දෙයක් අද වෙනකම් මේ රටේ වෙලා නැහැනේ. කරලත් නැහැනේ. කරන්නත් බෑනේ. නිකන් කියවන ලේකම් කෙනෙක්. එච්චරයි. ඊට වඩා මොකුත් වැදගත් කමක් හැටියට ඒක නම් සලකන්න ඕනේ නැහැ. නමුත් ප්‍රතිපාදන දෙන්නේ නැත්නම් රටේ පළාත් පාලන ආයතන වල සටනක් එයි. අනිවාර්යයෙන්ම. മന്ത്രിවරුන්ගේ අරගලයක් එයි. අපිත් ඒකට දායක වෙනවා. ඔබතුමාලා මේ විසිවන ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය කතා කරලා ඊට පෙරකාරී මාධ්‍යවලදී කිව්වා අපේ මාසයේ දෙවන සතියේ වෙද්දී පාර්ලිමේන්තුව ගත කරන්න කෙටුම්පත් සකස් කරමින් තියෙනවා කියලා. ඒ නවතම තත්ත්වෙ. ඔව් නවතම තත්ත්වෙ ගත්තොත් අපි මේ අප්‍රේල් මාසයේ අගදී මේ පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ගේන සැලසුම් කරලා තියෙනවා. ඉන් පස්සේ අපි කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සැලසුම් කරමින් යන්නේ. දැන් මේ පිළිබඳව වැඩ කරමින් තියෙනවා. ඒත් එකම කතා කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන දේශපාලන වශයෙන් මතයක් වෙලා ඒ ගැන ඔබතුමාලා ගැන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම පිළිබඳව පාර්ලිමේන්තු පොගල සාකච්ඡාවක් තිබ්බා. ඒ සාකච්ඡාව අපිත් හිටියා. අපි දකින්න දැන් මේ ආණ්ඩුව තුල ඇති වෙලා තියෙන මේ අර්බුදකාරීත්වය නිසා ඒ පිළිබඳ සංවාදය ටිකක් පහළට ගිහින් තියෙන්නේ. ඒක ආණ්ඩුවේ කාර්යභාරයක් අපේ එකක් නෙවෙයි. ඒක ජනතාවට වාසදායක ලෙස කරනවා නම් ඒ පිළිබඳව දායක වෙන්න අපිට පුළුවන්කමක් තියෙනවා. කොහොමද ඒක වගකීම තියෙන අපිට නෙවෙයි. ඒක ආණ්ඩුවේ කාර්යයක්. දැන් උතුම් ප්‍රකාශ කළා කම්කරුවන්ට සෑහෙන දේවල් කරා කියලා පරිපෙඩි කිරිමිසි. නමුත් ප්‍රතිවර්තයේදී වෙච්ච දේවල් වලට ප්‍රතිඋපකාරයක් නේ නැහැ. කියන්නේ ඔබතුමා සෑහෙන කම්කරුවන්ට පිටිසිකේ කිව්වා අරගල කරා කියලා. නමුත් ඡන්දෙදි කියපාර ප්‍රතිශතයක් ලබා ගන්න අපුසත් උනානේ කියනවා. මොකක්ද ඒතර තියෙන ගැටුමක් නැහැ. අපේ රටේ ඡන්දදායකයෝ ඡන්ද දෙන විදිහයි අයිතිවාසිකම් සරන් කරන විදිහ අතර තියෙන පරස්පරයක් තියෙනවා. ඒ කියන්නේ වැඩ කරන ජනතාව තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම අරගලයේදී ජනතාව විමුක්ති වුණත් එක තමයි ඉන්නේ. නමුත් අපි දකින ඒ අයම ඡන්ද දෙන්න ගියාට පස්සේ උන් ඡන්ද දීමේදී වෙන සාධක කල්පනා කරන එකක් තියෙනවා. අපි ඒක වෙනස් කළ යුතු තියෙන්නේ.
අනිත් පැත්තෙන් ගත්තම අපිට ඡන්දෙ දීලා නෑ නෙවෙයි. අපි ඡන්ද ලක්ෂ 7කට වැඩි ගත්තානේ. ඒ ගත්තු ඡන්දවල වැඩිපුරම තියෙන්නේ මේ නාගරික ඡන්ද. ඒ නිසා අපිට පැහැදිලි නිසා වැඩ ගන්න ඡන්ද අපිට ඡන්ද දීලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එimhe තැපැල් ඡන්ද ගණන් කරන වෙලාවක අපි දැක්කා තැපැල් ඡන්ද වල අපිට වැඩි ප්‍රතිශතයක් තිබ්බා තැපැල් ඡන්ද බොහොමක් තැන්වල. ඒ නිසා අපිට ඡන්ද දීලා තියෙනවා වැඩ කරන ජනතාව. නමුත් වැඩ කරන ජනතාවගේ තවත් ප්‍රමාණයක් අපි දිනාගත යුතුව තියෙනවා. අපේ රටේ වැඩ කරන ජනතාව රවට්ටලා තම තමන්ගේ දේශපාලන පක්ෂ වලට ගැට ගහ ගන්න ධනපති පක්ෂ සමත් වෙලා තියෙනවා පහුගිය ඉතිහාසයක් පුරා. ඒගොල්ලෝ බලේ ඉන්න කාලේ බලේ පාවිච්චි කරලා සමිති හදලා ඒ සමිතියට බලෙන් අරගෙන ඒක පරාජයටපත් කරලා වැඩ කරන ජනතාව ඒක දජයක් යටතට ඒක මධ්‍යස්ථානයක් යටතට ගේන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි ජනතාව විමුක්ති වෙන කටයුතු කරමින් යනවා. ඒ නිසා අපි ඉස්සරහ තියෙන අභියෝගයක් තමයි වැඩ කරන ජනතාව මුළුමනින්ම ධනේශ්වර පන්තියේ දේශපාලනින් ගලවලා වමේ දේශපාලන ගන්න එක අපි වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. මේ මේ දිනේ පැවැත්වීමේදීත් අපි මේ පිළිබඳව අවධානය යොමු අනිවාර්යෙන් කරගෙන යනවා. මෑතකාලීන විද්‍යුත් දිනා ගැනීම සම්බන්ධයෙන් කතා කරනකොට තියෙන ප්‍රධානතම අරගලයක් තමයි මේ සයිටම් ගැටලුව. නමුත් ජනතාව විමුක්ති පෙරමුණ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තුන ගනුදෙනු කරාට මේ සයිටම් ගැටලුවට පැහැදිලි ලෙස මැදිහත් වෙන්නේ නැහැ. අපේ රටේ වැඩ කරන ජනතාවගෙන් අපිට ඉල්ලීමක් කරන්න තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මැරෙල්ලට යන්න එපා කියලා. තියෙනවා නම් කොහේ හරි. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකටත් යන්න එපා කියලා. අපිට ජනතාවගේ නායකයෝ සහ ඒ අයට මඟ පෙන්වන අය විදිහට අයිතියක් තියෙනවා එහෙම ඉල්ලන්න. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා කොහේ පැවැත්වුවත් යන්න එපා කියලා තිල්ලනවා. හේතු කීපයක් නිසා. සරල කාරණා කීපයක් ගත්තොත් මේ දිනේට අදාළ සංස්කෘතියක් තියෙනවා. දැන් වෙසක් දිනේට අදාළ සංස්කෘතියක් තියෙනවා. නත්තල් දිනේට අදාළ සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතියට අනන්‍ය දේවල් තියෙනවා. ඒ සංස්කෘතිය එතනින් ගලවලා අයින් කරොත් එතන ඒ අදාළ උත්සවය නැහැ. දැන් අවුරුදු උත්සවයක් එනවා. අවුරුදු උත්සවයට අයත් සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය නැති වුණොත් එතන අවුරුදු උත්සවේ නැහැ. එතකොට එක්සත් ජාතික පක්ෂයවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් ඔය පොහොට්ටුවේවත් මේ දිනේට අදාළ අනන්‍යතාවයේ සංස්කෘතිය ඇත්තේ නැහැ. පළවෙනිම දේ තමයි රතු කොඩිය. රතු කොඩිය නැතුව මේ දිනයක් කරන්න බෑනේ. මේ දිනේට හිමි කොඩිය රතු. බෞද්ධ කොඩිය තමයි වෙසක් දිනේට හිමි. නත්තල් දිනේට කුරුසේ අයිති. නත්තල් දිනේට බෞද්ධ කොඩිය දාලා නත්තල සමරන්න බෑනේ. එතකොට ඒක නත්තල් දිනේ නෙමෙයි. බෞද්ධ වෙසක් දිනේ සමරන්න බෑ කුරුස කොඩිය දාලා. කුරුසේ දාලා. එතකොට ඒක වෙන මොකක් හරි එකක් බවට පත් වෙනවා. ඒ වගේ දෙයක් බවට මේ දිනය අපේ රටේ පාලකයෝ පත් කරලා තියෙනවා විකෘති කරලා තියෙනවා. අපිට ඒ පාලකයන්ගෙන් ඉල්ලන්න අයිතියක් නැහැ මේ විකෘතිය නවත්තන්න කියලා. ඒක ඔවුන්ගේ ඕනෑකම. අපි හැබැයි වැඩ කරන ජනතාවගෙන් ඉල්ලනවා වැඩ කරන ජනතාවට වගකීමක් තියෙනවා මේ දිනේට අදාළ සංස්කෘතිය සහිතව ඒකට අදාළ කරන ගෞරවය සහිතව මේ දිනේ සමරන්න. ඒක වැඩ කරන ජනතාවගේ වගකීම. පාලකයන්ට වගකීමක් නැහැ කිසි දෙයක් සම්බන්ධයෙන්. ඒ නිසා අනිවාර්යෙන් මේ දිනේ නම් එතන රතු කොඩිය තියෙන ඕන කොළ කොඩි දාලා නිල් කොඩි දාලා දම් පාට කොඩි දාලා කුරහන් කොඩි දාලා මේ දිනේ සමරන්න බෑ. ඒක විකෘතියක්. ඒ පිස්සු විකෘතියත් එක්ක තවදුරටත් සම්බන්ධ වෙන්න එපයි කියලා අපි මේ රටේ වැඩ කරන ජනතාවගෙන් ඉල්ලනවා. ඊළඟ දේ තමයි වැඩ කරන ජනතාවට අදාළ කරන නායකයෝ ඉන්නවා. ඒ නායකයෝ තමයි මේ වැඩ කරන දෙන්නේ නිර්මාණය කරේ මේ ව්‍යාපාරය. ඒකට ශාස්ත්‍රූවරු ඉන්නවා. මාක්ස් ඉන්නවා, ඒංගල්ස් ඉන්නවා, ලෙනින් ඉන්නවා. ජාත්‍යන්තර නායකයෝ ඉන්නවා මේවට අදාළ. ඔවුන් තමයි මේක නිර්මාණය කරේ. වෙනින් කවුරුත් නෙමෙයි. මේකට DS ගේ පින්තූරය හරි, මහින්දගේ පින්තූරය හරි, රනිල්ගේ පින්තූරය හරි, එහෙම නැත්නම් මෛත්‍රීපාලගේ පින්තූරය හරි පින්තූර හරියන්නේ නැහැ. මේගොල්ලෝ මේකට කිසිම අදාළකමක් නැහැ. මේ ධනපති නායකයෝ දිනපතා ලංකාවේ වැඩ කරන පන්තියේ පෙළන පීඩාවටපත් කරන ප්‍රතිපත්තියක් නැති සූරාකමයි කොල්ලකෑමයි එකම පරමාර්ථය කරගත්ත පාලකයෝ රොත්තා. ඉතින් මේ රොත්තත් එක්ක සමරන මේ දිනේ මොකක්ද? ඒ නිසා අපිට ඉල්ලන්න ඕන මේ දිනේට සංකේත තියෙනවා. දෑකැත්ත තියෙනවා. මිටිය තියෙනවා. දැන් අපි අපේ මේ දිනේට සීනුව පාවිච්චි කරන්නේ ඒක පක්ෂක ලකුණක්. අනිත් අය අලියා පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අත පාවිච්චි කරනවා. ඒවා මේ දිනේ ලකුණු සංකේත නෙමෙයි. ඒ පක්ෂ දින මැතිවරණය කරන්න මැතිවරණ කොමසාරිය දීලා තියෙන ඡන්ද ලකුණ. ඒ ඡන්ද ලකුණ මොකටද මේ දිනේ සමරන්නේ? දැන් අපේ කාර්යාලය ඉස්සරහා දාලා තියෙන සීනුව නෙමෙයිනේ. කොඩිය දාලා තියෙන දෑකැත්තයි මිටියයි. වැඩ කරන ජනතාවගේ කොඩිය දාලා තියෙන්නේ.
මේ මාධ්‍ය සාකච්ඡාවේ පවත්වන ඉස්සරහා ඔබ බැලුවොත් අපේ කොඩිය මොකද්ද තියෙන්නේ කියලා රතු පාට කොඩියේ දැකත්තයි මිට අපි මැතිවරණ ලකුණ එක දාලා නැහැ. එහෙනම් මැයි දිනේට අයිති නැහැ පක්ෂවල ලකුණු. මැයි දිනේට අයිති වෙන්නේ ජාත්‍යන්තර කම්කරු දිනේට අයිති ලකුණු. ඒ කියන්නේ වැඩ කරන ජනතාවගේ ලකුණ දැකත්ත මිටිය මූලික වශයෙන් ගත්තොත්. එහෙනම් රතු කොඩිය දැකත්ත මිටිය ඒව නැතුව මැයි දිනයක් කරනවා කියලා කියන්නේ ඒක මැයි දින සමරුමක් නම් නෙමෙයි වෙන මොකක් හරි එකක්. මැයි දිනේ දවසේ කරන වෙන විකාරයක්. ඒ නිසා අපි වැඩ කරන පන්තියෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා මැයි දිනේ දවසේ වෙන විකාර කරන්නේ නැතුව වෙන විකාර කරනවා නම් ඒකට මැයි දිනේ කියලා කියන්නේ නැතුව මැයි දින සමරුව කියලා නම් කරන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂයේ රැලියක් මැයි දිනේ දවසේ තියාගත්තට අපිට කමක් නැහැ වෙන මොකක් හරි නමකින් ඒක මැයි දින සමරුව කියලා කියන්නේ නැතුව ඒකේ අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක මැයි දිනේ නම් ඒක මැයි දිනේට අදාළ සංස්කෘතිය අනන්‍යතාවයේ සහිත තියන්න ඕන. ඒක මං හිතන්නේ කාටත් හොඳින් තේරෙනවා. මගුල් දිනේ පෝරුව නැහැ වගේ තමයි වෙන මොකක් හරි දාගෙන ඉතන දඟලුවම. ඉතින් ඒ නිසා ඒ වගකීම තියෙන පැහැදිලිවම මේ රටේ වැඩ කරන ජනතාවට. සටන් අරගල ගැන ප්‍රශ්න කීපයක් ඇහුවා. ඇත්තටම මෙතන ඉන්න මාධ්‍යවේදීන් ඉන්නවා. ඉතා පැහැදිලිව අපි රුපියල් 10000ක් ඉල්ලලා මූලික සටන් පාඨය දාපු වෙලාවේ ආණ්ඩුව කොහොමද 10000ක් දෙන්නේ කියලා අපෙන් අහපු. එතකොට අපි කිව්වේ ඒක අපේ වගකීම නෙමෙයි දෙන්න ඕන ගාන අපි ඉල්ලනවා ආණ්ඩුවේ වගකීම දෙන එක කියලා. එතකොට මේ සටන් පාඨ ගෙනාවෙත් අපි ඒක රටට ගෙනිච්චෙත් අපි ඒක අනිත් පක්ෂවල සහ රටේ අනිකුත් වෘත්තීය සමිතිවල සටන් පාඨයක් බවට පත් කරෙත් අපි. ඒ වෙනුවෙන් පෙස්සන් අස්සන් කරේ පෝස්ටර් ගැහුවේ පත්‍රිකා බෙදුවේ රට පුරා රැස්වීම් තිබ්බේ උද්ඝෝෂණ කරේ ඔක්කොම ආරම්භ කළේ අපි. මැතිවරණයක් ආපු නිසා ජනාධිපතිවරණයක් එවකට ඒ ජනාධිපතිවරණයේ ප්‍රබල සටනක් නිසා එක්කෙනෙක් අනිවාර්යයෙන්ම දිනනවයි කියලා ගොඩක් ඉස්සිච්ච නැති ප්‍රබල සටනක් නිසා දෙපැත්තෙම ජනාධිපති අපේක්ෂකයොත් දෙපැත්තෙම පක්ෂත් පොරොන්දු දුන්නා තමන් බලයට ආවට පස්සේ මේ රුපියල් 10000 දෙනවා කියලා. මහින්ද මහත්තයා ජනාධිපතිවරණට කලින් අයවැයක් ගෙනාවා. එයාට සිද්ධ වුණා එකකින් කොටසක් දෙන්න. රුපියල් 3000ක් දුන්නා. ඊටු ටික දිනුවට පස්සේ දෙනවා කිව්වා. අනික් කට්ටිය කිව්වා නෑ අපි ආවට පස්සේ දෙනවා කියලා. ඉතින් අනික් කට්ටිය දිනුවා ඊළඟට අප්‍රේල් මාසේ 2015 මහමැතිවරණයක් එන නිසා මහමැතිවරණ එන්න කලින් දින 100 ඇතුළතදී රුපියල් ඉතුරු 7000 දෙන්න සිද්ධ වුණා. එහෙම තමයි රුපියල් 10000 ගත්තේ. ලංකාවේ පළවෙනි වතාවට එක පැයක වැඩවර්ජනයක් නොකර රටේ තිබුණු දේශපාලන තත්ත්වය සහ අරගලයේ ස්වභාවය සලකලා සටන් පාඨයක් ඉදිරියට දාලා ඒක ජයග්‍රහණය කරපු එකම අවස්ථාව. එක කම්කරුවෙක් පැයක වැඩවර්ජනයක් කරන්න නැතුව රුපියල් 10000ක් දිනාගත්තා. මතවාදී අරගලයක් සහ එදා රටේ තිබුණු දේශපාලන තත්ත්වයේ ස්වභාවය විසින් තමයි ඒක කරගත්තේ. ඒතකොට දේශපාලන තත්ත්වයේ ස්වභාවය ඇතුලේ නියමිත සටන් පාඨ ඉදිරිපත් කරාම ඒක ජයග්‍රහණය කරගන්න පුළුවන් කියන ආදර්ශයකුත් මේක ඇතුලේ තියෙනවා. ඊළඟට ගත්තොත් තව ගොඩාක් කියන්න පුළුවන් පහුගිය කාලේ මොනවාද අපි කම්කරු අරගල කරේ කියලා. ETF එක අරමුදල මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ වෙනත් අරමුදලක් බවට පත් කරලා ඒක වෙනත් ආයෝජන වල යොදවන්න කොල්ලකන්න කටයුතු කරපු අවස්ථාවේ අපේ උරු සමිති ව්‍යාපාරය තමයි පාට බෑලා සටන් කරේ අරගල කරේ. ඒකෙදි තමයි රොසාන් චානක මිය ගියේ. ඇත්තටම දැන් ගොඩක් අයට මේව මතකත් නැහැ. කටුනායක රොසාන් චානක මිය ගියෙත් ඒ සටනේදී අරගලයේදී. ඒ අරගලයේ නායකත්වය දුන්නේ අපේ උරු සමිති ව්‍යාපාරය. වෙනින් කවුරුත් නෙමෙයි. තවත් අය පස්සේ සම්බන්ධ වුණා. ඉතින් එහෙම ගත්තොත් දැන් උනත් විශ්‍රාමයටම අවශ්‍ය කරලා දිනවා 2016 ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳන් මේ ආණ්ඩුව කරපු බරපතලම වැරද්දක් ඒක. මේ ආණ්ඩුවට ජනතාව සිග්නල් එකක් දීලා තියෙනවා නම් පහුගිය ඡන්දෙදී වැරද්දක් කරා නිවැරදි වෙන්න කියලා. නිවැරදි කරගන්න ප්‍රධානම දෙයක් තමයි ඒ කියන්නේ ඒගොල්ලෝ ආපස්සට ගන්න ඕන 2016 ජනවාරි 1 ඉඳන් විශ්‍රාමයට පහෝසි කරපු එක. එවැනි කාරණා ගොඩක් එකතු වෙලා තමයි ඔය ආණ්ඩුව පසුබහින්න කාරණා පෙළ ගැසුනේ. ඒගොල්ලෝ ඒවා නිවැරදි කරගන්නවා කියනවා නම් මේ මැයි දිනේදීවත් අවම වශයෙන් ආණ්ඩුව මැයි දිනේට කලින් එළියට දාන්න ඕන ජනතාවට මෙන්න මේ මැයි පළවෙනිදා සිට අපි මේ පහසුකම් මේ දේවල් මේ වරප්‍රසාද ලබා දෙනවා කියලා. ආණ්ඩුව පැත්තෙන් කරන්න ඕනේ ඒක. ආණ්ඩුව පැත්තෙන් පාට බෑලා දඟලලා කාගෙන් මොනවා ඉල්ලන්නද? අපිට අයිතියක් තියෙනවා පාට බෑලා කෑ ගහලා රැස්වීම තියලා ඉල්ලන්න. සටන් කරන්න. ආණ්ඩුව මොකද්ද කරන්නේ? කාගෙන් ඉල්ලන්නද? වෙන කොහේ රටකින් ඉල්ලන්නද? ඇමරිකාවෙන් ඉල්ලන්නද? ආණ්ඩුව කරන්න ඕනේ මැයි දිනේට මැයි පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් මෙන්න මේ දේවල් අපි ආණ්ඩුවක් විදියට ලබා දෙනවාය කියන වැඩපිළිවෙලක් එළියට දාන එක. එහෙම නැත්නම් එහෙම එකක් නීතිගත කරලා එළියට දාන එක. ඒක තමයි ආණ්ඩුව පැත්තෙන් කරන්න ඕන. අපේ වගකීම තමයි අපිට ඕන කරන දේවල් ටික ඉල්ලලා අරගල කරන කෑ ගහන එක.
සටන් කරන එක මැදිහත් වෙන එක. ඇත්තටම අපි මේ මැයි දිනෙත් එක්කම සූදානම් වෙනවා රුපියල් 6000කින් මේ රටේ ජීවන වියදම වැඩි වෙලා තියෙනවා මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ. පවුලක. ඒ නිසා ඒවත් සැලකිලිට අරගෙන මේ විශ්‍රාවටම අවශ්‍ය කරපු එකත් පදනම් කරගෙන මැයි පළවෙනිදාන් පසුව දවන්ත උද්ඝෝෂණ වැඩවර්ජන වැඩපිළිවෙලකට ඉදිරියට යන්න. එහෙම සැලසුමකුත් එක්ක තමයි ඇත්තටම මේ මැයි දිනේ අපි සමරන්න සූදානම් කරලා තියෙන්නේ. ඊළඟ සයිටම් ප්‍රශ්නය ගැන ඇහුවා. මම හිතන්නේ සයිටම් ප්‍රශ්නය යම් තැනකට ලොකු අරගලයක් තිබුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පන්ති වර්ජනයකදීලා තිබුණා. බොහෝ කාලයක් වෛද්‍ය පීඨවල ළමයිට ඉගෙන ගන්න යන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ අරගල එක්තරා තැනකට ගෙනල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍යෝ නැවත විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න යන තැනට පත් කරන්න පුළුවන් උනේ අපිත් මැදිහත් වෙලා කරපු අරගලේ ප්‍රතිඵලයක් හැටියට. උපවාසයක් පටන් ගත්තා. උපවාසය හරහා අපි ජනපෞර කියලා ව්‍යාපාරයක් ගොඩ නැගුවා. ජනපෞර ව්‍යාපාරය තමයි අවසානයේදී ආණ්ඩුවත් එක්ක යම් එකගතාවයකට ඇවිල්ලා తాවකාලිකව ආණ්ඩුව ඉෂ්ට කරන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. ඒවා යම් පමණකට දැන් කෙරමින් යනවා. ඒවා ප්‍රශ්නක් තියෙනවා. නමුත් විසඳිලා නැහැ තාම සම්පූර්ණ ප්‍රශ්නේ. නමුත් අරගලේ එක්තැනකට ගෙනල්ලා රටේ තිබුණු ලොකු අර්බුදකාරී තත්ත්වයක් සමනය කරලා යම් තාක් දුරකට ළමයින්ට ඉගෙන ගන්න යන තත්ත්වයට පත් කරන්න මැදිහත් වීමේ අරගලය අපි සෑහෙන දුරකට කරා. අතර මේකේ පාර්ශ්ව ගොඩක් ඉන්නවා අපි විතරක් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නවා, අපේ උත්සමිත ව්‍යාපාරයේ ඉන්නවා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉන්නවා, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ඉන්නවා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඉන්නවා, වෛද්‍ය පීඨවල ගුරුවරු ඉන්නවා. ඒ වගේ සමිති සමාගම් ගොඩාක් එකතු වෙලා අරගලයක ප්‍රතිඵලයක්. මේක කවුරුත් තනියම කරපු අරගලයක් මෙතන නැහැ. ඇත්තටම ගොඩක් දෙනෙක් දායක වෙලා ඒ දායක වීමේ ප්‍රතිඵලයක් විදිහට යම් ජයග්‍රහණයක් ලබාගෙන දිනවා. නමුත් තාම අවසාන ජයග්‍රහණය නැහැ. අවසාන ජයග්‍රහණය දක්වා සටන ඉස්සරහට යනවා. සයිටම් වහන ආණ්ඩුව පිළිගත්තනේ. ආණ්ඩුව පාර්ලිමේන්තුවේදීත් පිටතේදීත් ලිඛිතවත් පිළිගත්තා සයිටම් වහනවා කියලා. හැබැයි සයිටම් නමින් වෙනත් ඒවා එන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක වෙන සටනක්. සයිටම් එක දරුවාට සයිටම් එකේ ළමයිට දැන් මේ වෙද්දී සාධාරණ වෙලා තියෙනවා. ඔවුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට දානවා කියවට දාලත් නැහැ. ඒ ළමයි අසරණ වෙලා තියෙනවා තමයි දැන් සයිටම් දෙමව්පියන්ගේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. සයිටම් දෙමව්පියොත් එක්කත් අපි සම්බන්ධ වෙනවා, කතා කරමින් එකඟතාවයක් ගොඩ නගාගෙන තමයි දැන් ඇත්තටම යන්නේ. සයිටම් දෙමව්පියෝ තනියම කරන අරගලයකුත් නැහැ දැන්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තනියම කරන අරගලයකුත් නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ දෙමව්පියෝ තනියම කරන අරගලයකුත් නැහැ. මේ සටන් කරන පාර්ශවයන් යම් අවබෝධයක් ඇතුලේ එකඟතාවයක් මත ඉඳගෙන තමයි දැන් සටන යන්නේ. සයිටම් දෙමව්පියන්ගේ දරුවන්ටත් සාධාරණයක් වෙන්න ඕන කියන එක අපි පක්ෂයක් විදිහට දිගටම පිළිගත්තා. ඒ වෙනුවෙන් පෙනී හිටියා. ඒ වෙනුවෙන් කටයුතු කරා. එයාට සාධාරණ ඉෂ්ට කරනවා කියන පදනමක් තමයි ආණ්ඩුව අවසාන වශයෙන් එකඟතාවයන් පැමිණ තිබෙන්නේ. ඒවයි ප්‍රායෝගික ගැටලුවට මැදිහත් විය යුතු තිබෙනවා. මේ සයිටම් ගැටලුවට දැන් පැහැදිලිව මැදිහත් වෙනවා. දැන් නෙමෙයි දිගටම මැදිහත් වුණා. ඒකම විශ්වවිද්‍යාල අනන්තර සේවකයෝ දැන් දින ගණනාවක් පුරාවටම මේ වැඩ වර්ජනයක් කරලා තියෙනවා. දැන් මේ මොහොතේදී විශ්වවිද්‍යාලවල සාමාන්‍ය පරිකටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ඒක නේද? ඔව් අනධ්‍යයන සේවකයන්ගේ අරගලය සාධාරණයි. ඒක දීර්ඝ කාලයක් තිස්සේ යන අරගලයක්. ඒක විසඳන්නේ නැහැ මේ ආණ්ඩු. උන්ගේ වැටු ප්‍රශ්නයක් තියෙනවා, වැටු විෂමතා ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම සයිටම් අරගලේ එක්තරා ප්‍රමාණයකට නතර ළමයි ඉගෙන ගන්න යන තැනට එනකොටම මේ සටන ආවා. ඒ සටන විසින් ආපහු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටත් බාධාවක් වුණා. නමුත් ඒක සටනේ වැරද්දක් නෙමෙයි. ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒ ඉල්ලීම් ටික ඉක්මනින් ඉෂ්ට කරලා ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න පුළුවන් වටපිටාව ඉක්මනින් සකස් කරලා දෙන එක. මොකද අනධ්‍යයන කාර්ය මණ්ඩල නැතුව විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න බෑ. සෑම දෙයකට මේක බලපානවා. ඉතින් ඒ නිසා ආණ්ඩුවේ වගකීමක් තියෙනවා, පාලකයන්ගේ වගකීමක් තියෙනවා. ඒ ප්‍රශ්න විසින් ඉක්මනින් විසඳන්න අපිට වගකීමක් තියෙනවා ඉක්මනින් විසඳබල්ලා කියලා බල කරන්න. ඒ සටනේ අපි ඉන්නවා. අපේ උරු සමිතියත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සටන ඇතුලේ ලොකු කාර්යභාරයක් කරනවා. දැන් ඔබතුමා පසුගිය දේශපාලන අනුකූලයක් බලලා තමයි රුපියල් 10,000 වැටුපක් වැඩි කරන්න ක්‍රියාත්මක වුණේ කියලා ජීවිපී. ඒතකොට දැන් මේ පොදින දේශපාලන අනුකූලයේ වල ඊළඟ පියවර මොකක්ද ජීවිපී? ඇත්තටම අපේ පක්ෂයෙන් ප්‍රකාශයට පත් කළා මේ ඇති වෙලා තියෙන අරාජිකත්වය ජනතාවට වාසිදායක තැනකින් කෙලවර කරන්න අපි මැදිහත් වෙනවා කියලා. හැමෝටම මතක ඇති 2001 දී රටේ ඇති වුණා මේ වෙනත් ආකාරයක පාර්ලිමේන්තුව තුල අස්ථාවරත්වයක්. ඒ අස්ථාවරත්වය තුල අරාජිකත්වයකට යන්න ඉඩ තිබුණා රට.
අපි අරාජිකත්වයට යන එක නතර කරලා ඒ අස්ථාවරත්වයේ යම් ස්ථාවරත්වයකට ගෙනාව ජනතාවට අයිතිවාසිකම් ගොඩක් දිනලා දීලා. ජනතාවේ මුක්ති පෙරමුණ මුකුත් යත්තේ නැහැ. හුඟක් වෙලාවට හුඟක් පක්ෂ කරන්නේ පාලකයෝ අර්බුදයට යනකොට Tamanට මොන හරි අරගෙන ඒ අර්බුදය විසඳන්න උදව් වෙන එක. අපි එහෙම කරලා නැහැ. ඒ වගේම පහුගිය කාලේ අපි අර කියපු 10000 අරගලෙත් රටේ මේ බල තුලනේ තිබුණු ස්වභාවය පාවිච්චි කරලා තමයි අපි එළියට ගෙනාවේ. ඇත්තටම දැන් අස්ථාවරත්වයක් තියෙනවා. පාලකයන්ගේ බලය පිළිබඳ අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා. අපි උත්සාහ කරනවා මේ අර්බුදය ඇතුලේ වැඩ කරන පන්තියේ ජයග්‍රහණයක් ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරන්න. ඇත්තටම විධායක ජනාධිපති ක්‍රමයේ අවසි කිරීම වගේ කාරණයක් ගත්තත් වැඩ කරන ජනතාවගේම ගැටලුවක් තමයි. පඩි විතරක් නෙමෙයි ඇත්තටම වැඩ කරන ජනතාවගේ ගැටලු, ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ප්‍රශ්නත් වැඩ කරන ජනතාවගේ ගැටලු. අපි වැඩ කරන පන්තියේ පෙළගස්සන්න සූදානම් කරමින් ඉන්නවා. ඇත්තටම මේ පාර්ලිමේන්තුවට අපේ පක්ෂයෙන් ඉදිරිපත් කරාම විධායක ජනාධිපති ක්‍රමය අවසි කරන්න කියන යෝජනාව ඒකත් එක්කම පෙළ ගැහිලා මේ අර්බුදයත් පාවිච්චි කරගෙන වැඩ කරන පන්තියේ ජයග්‍රහණයක් ලබා ගැනීම වෙනුවෙන් සියලු සටන් පෙළගස්සන්න ඇත්තටම අපි සූදානම් වෙන මේකේ වාසියක් ගන්න ඕන අපි. ජනතාවට රටට වාසියක් ගන්න ඕන. අපි කාටවත් වැඩක් නැහැ. මහින්දට මොකද වෙන්නේ? අගමැති කවුද? රනිල්ට මොකද වෙන්නේ? අපේ ප්‍රශ්න නෙමෙයි. ජනාධිපතිට මොකද වෙන්නේ? යා කොච්චර කල් ඉන්නවද? නැද්ද? ඒව එකක්වත් අපේ ප්‍රශ්න නෙමෙයි. ආණ්ඩුව කරන්නේ කවුද? ඒව අපිට ප්‍රශ්න නෙමෙයි. අපි වැඩ කරන පන්තියේ මේ අරාජිකත්වය පාවිච්චි කරලා ජයග්‍රහණයක් ලබා ගැනීම වෙනුවෙන් මෙහෙවන්න නායකත්වය දෙනවා. විශ්වාස භංගයට පක්ෂ වෙච්ච අගතුවරු තවමත් ආණ්ඩුවේ කටයුතු කිරීම ගැන මොකද කියන්නේ? ලැජ්ජාවක් තියෙන්නේ බෑ. අපේ රටේ කැබිනට් එකේ ඉන්න ඇමතිවරුන්ට ලැජ්ජාවක් තියනවාද? දැන් ඉස්සර දේශපාලඥයෝ එක්තරා ආකාරයකට පාලනය වුණා ලැජ්ජාවේ බය විසින්. එක්තරා ප්‍රමාණයකට. දැන් ඒකත් නැහැනේ. අගමැතිට බනිනවා, අගමැති ඕනේ නැහැ කියනවා. ඒ අගමැති යටතේ ආයි ගිහිල්ලා වාඩි වෙනවා. හරි. විල්ලැජ්ජාවක් නැතිකම සහ එවැනි පත් කරන ජනතාවටත් වගකීමක් තියෙනවා. ඇත්තටම අපේ රටේ ජනතාව සැලකිය යුතු මට්ටමක් මෝඩයි. ඒක තමයි ඇත්ත. මේ වෙසක් දින විදිහට බලා ගන්න පුළුවන් ඕන. තමන්ගේ පූජා භූමියට ගිහිල්ලා ඔක්කොම කටයුතු කරගෙන ඉවරලා තමන්ගේ නියන මල්ල, කඩදාසි කොලේ, බෑග් එක, shopping බෑග් එක හැමතැනම වපුරලා විසි කරලා එන ජනතාවක් නෙමෙයි රටේ ඉන්නේ. පාරේ යනකොට ගහක් තිබ්බොත් ඒක ඒ සෙවණ විඳලා එතන කාලා බීලා කාපු බීපු ටික ඔක්කොම එතන හලලා යන ජනතාවක් නෙමෙයි රටේ ඉන්නේ. ඉතින් තවත් මොනවාද? තමන්ගේ ආගමික මධ්‍යස්ථානයක් කැත කරලා හැඩි කරලා යන ජනතාවක් නම් මොන බුද්ධියක්ද? ඒතොර දේශපාලනව කියන මාතෘකාව වගේ එකදී කොච්චර දුරට තත්ත්වය මොකක්ද කියලා හිතා ගන්නත් පුළුවන්. නමුත් එක්තරා පිරිසක් ඉන්නවා මේකට විරුද්ධව අරගල කරන මැදිහත් වෙන මේ වෙනුවෙන් කටයුතු කරන. ඒ නිසා ජනතාවටත් වගකීමක් තියෙනවා. මේ අද දේශපාලනයට පත් කරලා ඉන්න ඇමතිවරු, മന്ത്രിවරු සම්බන්ධ දැන් ඔය කියන්නේ පොල්ලෙල්ලක් දැම්මත් පත් වෙනවා. මොකද්ද මේ දිනනවා කියලා. පහුගිය කාලේ කිව්වනේ මේ බන්දුරු ගුණද මහත්තයාද කොහෙද කිව්වා පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා. ඒක බලද්දී ඇත්ත. බලු බෙට්ටක් දැම්මත් දිනන තත්ත්වයක් තියෙනවා. ජනතාවත් පයින් ගහගෙන ඒක දිනාගෙන යනවා. ඒක තමයි රටේ තියෙන ඇත්ත తত্ত্বය. ඉතින් ඒ නිසා ඔය ඇමතිවරු හැසිරෙන්නේ එක්තරා ප්‍රමාණයක ජනතාවට අනුව යකාගේ හැටියට කියනවනේ විමානේ. අපි කැබිනට් සංශෝධන කරන්න ඕන කියන්නේ අපි කියන්නේ පාර්ලිමේන්තුව විසිරවන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ රාජ්‍ය නායකයන්ට දැන් පාර්ලිමේන්තුව විසිරවන්නත් බෑ. රාජ්‍ය නායකයට පාර්ලිමේන්තුව විසිරවන්න බෑ. ඊළඟට ගත්තම පාර්ලිමේන්තුව විසින්ම පාර්ලිමේන්තුව විසිරව ගන්නෙත් නැහැ. മന്ത്രിකම් වල රස, ඇමතිකම් වල රස ඒක භුක්ති විඳින්න නම් ඒ විසිරවන්නෙත් නැහැ. එතකොට මේ අරාජිකත්වය දිගට පවතිනවා. හරි. පෙබරවාරි ඡන්දෙට කලින් රටේ තිබුණේ දේශපාලන අස්ථාවරත්වයක්. දැන් රටේට පාවිච්චි කරන්න බෑ දේශපාලන අස්ථාවරත්වය කියන වචනේ. දැන් තියෙන්නේ දේශපාලන අරාජිකත්වයක්. අස්ථාවරත්වයේ වර්ධනය වෙලා ඒකේ කෙලවරේදී එනවා දේශපාලන අරාජිකත්වය කියලා එකක්. දැන් තියෙන දේශපාලන අරාජිකත්වය. අද කරන දේ හෙට දන්නේ නැහැ. හෙට කරන දේ අනිද්දා දන්නේ නැහැ. පිළිවෙලක් නැහැ. සම්පූර්ණ අවුලක් තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? පරිපාලනයේ අවුල් වෙනවා. නිලධාරීන් වැඩ කරන්නේ නැහැ. ෆයිල් ගොඩ ගැහෙනවා. අද ලේකම් නෙමෙයි හෙට ලේකම්. ලේකම්ලා මාරු වෙනවා. ඇමතිලා මාරු වෙනකොට. අලුත් ලේකම් ඇවිල්ලා පිළි අරගෙන අලුත් ඇමතිලා පිළි අරගෙන උත්සවයේ දලා පහම්පත්තු කරලා අලුත් කාර්ය මණ්ඩල පත් කරගෙන තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල පත් කරගෙන අලුතින් සභාපතිලා දාගෙන එනකොට ආයෙ ඇමති මාරු වෙනවා. ඉතින් මේ රටේ වැඩ කරන්න පුළුවන්ද? වැඩක් කරන්න බෑ. සම්පූර්ණ ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් රවුමටත් හරහටත් මේක සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තියෙනවා.
ඉර පායනවා බයිනවා වගේ මේ රටේ වැඩ ටිකක් වෙනවා. ඒක මැති ඇමතුරු නැතත් ආණ්ඩුව නැතත් එනවා. මාස් කන්නේ වැස්සොත් ගොවියෝ වැඩ කරනවා. ආණ්ඩුව නැතත් හේන් කරනවා. ට්‍රීවිල් ටික එළියට බහිනවා. පෞද්ගලිකංශ ව්‍යාපාරිකව පාට බහිනවා. වැඩ කරනවා. ගුරුවරු එළියට යනවා සිලබස් එකක් තියෙනවා ගිහිල්ලා උගන්වනවා. නිවාඩු හරියට එනවා. මැති ඇමතුරු නැතුවත් වෙන ටිකක් තියෙනවා මේ රටේ. ඒ ටික පමණයි මේ වෙන්නේ. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. ආණ්ඩුවක් විසින් කරනු ලබන වගකීමකින් මෙහෙවන කිසිදු කාර්යයක් රටේ ඇත්තෙම නැහැ. මෙවැනි ආණ්ඩුවක් එක රටට යන්න බෑ. මේ වගේ තත්ත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට සහන දෙන්න කොහොමද කටයුතු කරන්නේ? අපිට තියෙන මූලික වගකීම තමයි මේ ආණ්ඩුව පළවාරණ එක. ඒක තමයි මූලික වැඩේ. පළවාරලා වැඩ කරන ජනතාවගේ වැඩපිළිවෙලක් රටේ ජයග්‍රාහීව ක්‍රියාත්මක කරන එක. එතකොට ඒකට මේ දිනෙත් සම්බන්ධ කරගෙන තමයි මේ අපි දැන් සූදානම් වෙන්න යන්නේ. මේ දිනෙට දැවැන්ත ජනතාවක් කොළඹට සහභාගී වෙනවා. කොළඹ තියෙන දවසට අර වෙසක් දිනේ ගොත් ඇත්තම කියන්න වෙසක් දිනේට පාර සරසලා තියෙද්දි කොඩිවල් ඇදලා තියෙද්දි බකට් පත්තු කරලා තියෙද්දි අපි ඒකස්සේ රතු කොඩියයි අනිත් කොඩි ටික දාගත්තම මොකද වෙන්නේ? අපි යන පෙළපාලිය පාර දිගේ මේ දිනෙත් ඉවරයි වෙසක් දිනෙත් ඉවරයි. ඒක ප්‍රායෝගික සත්‍යයක්. කොහේ හරි හෝල් එක මේ වගේ කාමරයක මේ දිනේ සමරනවා නම් ඒ අයට කිසි ප්‍රශ්නයක් නැහැ. කොළඹදී කරන්න පුළුවන්. බාධාවක් නැහැ. ඒ අය කර ගැනීමට අපේ විරෝධතාවයකුත් නැහැ. එයාට අපි සුබ බදනවා. රතු කොඩිය දාලා කරගන්න. දැකත්තේ මිටියත් එක්ක. ඉතින් අපිට ජයග්‍රහණ ගන්න වෙන්නේ නැත්නම් ආණ්ඩුව පළවාරණ වැඩ පිළිලක් තුල වැඩ කරන ජනතාවගේ බලයක් රටේ ස්ථාපිත කිරීමෙන් පමණයි. ඉතින් අපි ඒකට අපේ පක්ෂේ සූදානම් කරනවා. ඒ වෙනුවෙන් කියනවා මේ ආණ්ඩුවත් විශ්වාස කරනවා. දැන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් පළවාරින්න ඔබතුමාලා කටයුතු කරා. දැන් මේ ආණ්ඩුව පළවාරින්නත් කටයුතු කරනවා කියලා. ආණ්ඩුවක් හදන්න ජනතාවට සත්‍ය ඔබතුමාලාගේ ප්‍රතිපත්තිත් එක්ක ජනතාවට සහනයක් දෙන්න ආණ්ඩුවක් හදන්න විකල්පයක් මේ ආණ්ඩුව පළවාරින්න විතරද ජනතාව පෙරමුණේ ඉන්නේ. නෑ අපි කියන්නේ අපිව බලයට ගේන්න කියලා. තාම ජනතාව බලයට ගෙනාවේ නෑනේ. ඒකනේ මේ ප්‍රශ්නේ. එකපාරක් බලයට ගෙනලා බලන්නකො මොකද්ද වෙන්නේ කියලා අවුරුදු 5ක් විතර යනකොට. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ අපිව බලයට ගේන්න. තාම රටේ ජනතාවගේ තියෙන තත්ත්වය තුල අපිව බලයට ගේන්නේ නැහැ. අපිව බලයට ගේන්න බයයි සමහරු. මොකක් කරයිද දන්නේ නැහනේ. රටේ ප්‍රශ්න පිළිබඳව මම දැන් පැහැදිලි අල්සෝර කිව්වෙත් ඒක මේ අවුරුදු 70ක් මෙරට පාලනය කරපු අයට නැවත මාරු කුලමක දීලා වැඩක් නැහැ. අපි නිස්තාවරේ ඒක. නිසා දැන් අපි ජනතා බලවේගයක් හදනවා. දෙවන්ත ජනතා මධ්‍යස්ථානයක් හදනවා. මේ පාලනය වෙනස් කරලා ජනතාවාදී පාලනයක් හදන්න. ඒකට අපිට එකතු කරන්න පුළුවන් බලවේග අපි ඔක්කොම එකතු කරමින් යනවා. ඒකෙම කොටසක් තමයි මේ දිනේ සදාම මේ දින අපේ තේමා පාඩේ වෙන්නේ සමාජ සාධාරණත්වයේ ජාතික සමගිය ගොඩනගන ජනතාවාදී පාලනයක්. අපි ජනතාවාදී පාලනයක් හදන්න ඕන. ඉක්මනින් හෝ පසුව. තේර ජනතා විකල්පයක් නැහැ. ඉතින් ඒක වෙනුවෙන් අපි අපිට තියෙන අවස්ථා සියල්ල පාවිච්චි කරගන්න එකයි සියලු බලවේග ඒකරාශී කරන එක කරනවා. මේ දිනේදී අපි වැඩ කරන ජනතාව ඒකරාශී කරනවා. ඒ අරමුණ වෙනුවෙන්